संगं सर्वं गच्छामि द्वितीयं बुद्धं सर्वं गच्छामि द्वितीयं धम्मं सर्वं गच्छामि द्वितीयं संघं सर्वं गच्छामि तृतीयं बुद्धं सर्वं गच्छामि तृतीयं धम्मं सर्वं गच्छामि तृतीयं संघं सर्वं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादियामि आवेशिष्टाचारा वेरमणि सिक्खापदं समादियामि भावादा वेरमणि सिक्खापदं समादियामि सुनावाचा वेरमणि सिक्खापदं समादियामि हंसावाचा वेरमणि सिक्खापदं समादियामि संपत्परागा वेरमणि सिक्खापदं समादियामि मिथ्या जीवा वेरमणि सिक्खापदं समादियामि शरणेन तद्दिन्ना जीवार्थमपीलं दम्मं साधुतं सुरक्षितं तत्त्वाप्तुमादीन सम्पादे तद्वम् अब तीन में रूपांतरण सहोदरी अरविंद करके तरफ देखना रूपांतरो नागपुर पक्षी बौद्ध आगम अदाचार तो बुद्धादि जीवन रूपांतरो विद्यानंदांचे दिला संगुणाट पाचते पुन्हा तुझे सहोदरी कुंडलीतील सहोदरी कुंडलीतील ते आया करें रेवता सुमंत्रीन कुमार यार आणि पद्यराम कविगिरेव पडितान तीन साथने सहोदरी कुंडला आणि जन्म विष्णुनाथ इधर भागते उनकी मालवी गए शरीरतांतरी विष्णुनाथ से रात डालने लगना अवधारण मांगे पत्नतात रेवत कुमार अविल शरीर मन्नपुर समाजने अवसर आभ्यर्थी दैनिकरांनी वयाकर तुम्हें कुमार सामान साधने पसे काले बचना करने पड़ते यार विवाह तीन और साधन विवाह में सदस्ता इसी विवाह दिए थी अपनी मंगलकारी को प्रवर्तना करे और पूर्व नंदी में सिद्धति एक तीन कार्य से संपूर्ण कर और स्थिति सिद्ध इन्हें तो आश्चर्य जन्मी सामान्य आश्चर्य नवले आशीर्वादात्मक सम्यम वाक्यवल अवमतीन परंपरा मनमान की परंपरा मुक्त अबो वयस मैं आज से इस तरह दिया गया और प्रार्थना करना मैं दे देना मैं आज कित दिए वायसे अंदे गेला तमाई आज कित तमाई मैं आशीर्वाद कुमार देना मंडली मैं बाइक मुक्त परमत
මේ අත්තු පස්සලා ඉතින් මේ ජීවිතේ සංකල්පෝ නෝ තුන්දෙනා බලනකොට ඇවිල්ලා කිස්තලිලා දක්ිට නැහැ මේ මහා වෙනසක් කියලා අම්මේ මට ජීවිතේ පාරලා සත්‍යයක් තේනවා නේ කියන කන තේන හන්දාට පුදුම කියලා ඒක කරපන් දෙන්නවා පුළුවන්කට ඉන්න කියලා අර කුමාරයාට කියනවා ඉතින් මේකට සරියුත්හාමුදුරුවෝ ගන්නේ නෑනියන්ගේ ඒ පියාට දාව කවුරුත් කුසයිතින් සරියුත්හාමුදුරුවෝ ඉන්නවනේ කෙසේකට මේ නුවණත් එක්ක සම්බන්ධ තත්ත්වයක් තිබුණා. මේ කුමාරයා කල්පනා කරනවා අපි ඉන්නේ මේ වයසේ නම් දැනගන්න අපි බොහොම තරුණයෝ ඉන්නවා. ඉතින් අපිට ගමන්තරි මේ ආශ්‍රමයේ තරඟතාව තමයි යන්නේ. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මේ ප්‍රශ්නේ පොත්තරගෙන ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? දැන් නම් ධර්ම ප්‍රශ්න නම් විසඳෙන්නේ. නමුත් වයසට ගියාම මහලු ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? ඒකට අපි දෙන්නම අමාරුයි කියලා. විසඳුමක් නැති තත්ත්වයක ඒකදී. දැන් මේ ආර්ථික විසඳුමක් නැතුවයි නේ. මේකට විසඳුමක් නැතුව ජීවිතේ පරිහරණය කිරීම කිසිම තේරුමක් නැහැ කියලා. ඉතින් දැන් මේ කතාව බංගලා ඉවරයි. ලයිටි මනමාලි සම්බන්ධ යන්නේ දැන් මෙයාගේ මනමාලිය සම්බන්ධ යන්නේ කියන්නේ මේ විවාහයෙන් දෙරින් කොහොමද කියන කතාව දැන් මෙයාගේ අපේ වැඩ කරන්නේ. ඉතින් ඒ කාලේ දෝලාවල් වල අපතරත් මුකුත් නැහැ. අපතරත් යන්න බැරි කාලවල ඉන්න නැත්නම් කරත් තිබුණා. දෝලාවල් තමයි වැඩි ගෞරවයක් දෙන්නේ. දෝලාවෙන් මේ අයනවා නිකන් මේ පයින් යනවා ඉතින් මේක පෙරහැරක් වගේ අර ඉතින් දුරක් කල්ලෝ ඉතින් හේතු කුමාරයා උත්සාහ කරාගේ මනමාලිය තුන් කතා කරනවා ආඥාගේ අපේ දෙකේ වගේ අපේ අර මොකද ඉතින් මම කාපේ කරන්නේ කියන්නේ මොකද බඩනක් කලාවේ කොහොමද කියන්නේ අපේ පොඩ්ඩක් දෝලාකාරයෙන් සාහිත්‍යය කියන්නේ මම මේ කලිය යන්න ඕනේ අන්නේ නන්න අන්නේ පොඩ්ඩක් කියනවා මේ කුමාරයෝ ගියා ඉන්නේ ඒ ගම ටිකක් කරලා ඉඳලා ආවා එන්නේ දෝලාලා අල්පරක් දැනුත් අල්පරක් මම බලවත් නේ මේ ගමන හුඟක් අයින් බඩගස්නේ නවදේ නරකාරිය කණ්ඩායම මම දන්නේ නැහැ. ඕ ඉන්දිය කියලා ඒක කියන්නේ. අලෙන් දෙන්නෙලා. ලෝකෙන් කිස්මාන්ට දීලා අගොල්ලෝ වුණාට පස්සේ ගොන්න පටන් ගත්තා එතන ඉඳන්ම තේකන. ඒවා අති දාගෙන වල පාරට වැටලා ජීවත් දෙතන. යෝලා ඒකවන්ට දීලා ජහත දන්නා දෙන්නේ ඉස්සනාතන අඳුන්නේ ඒක තමයි කරනවා තමයි ඉක්මනින්ම මමාව පැතිරෙන්නේ නම් දැන් පොඩ්ඩක් පාරකුලුදක්යක් නෑ කොරණම් බලවම ඉතින් නෑ තමයි පොඩි කොරින නම් මේ පාරන්නේ මට පුදුම අත්දැකීමක් වුණා ඒක කියන්නත් වෙලා නෑ දැන් දිනලා කියන්නේ අයියා අරුණ ගෝධනේ ඒ තරම් ධනක් සංදයක් තිබෙන්නේ අය ඒ ජීවිතයේ තිබුණේ කියන්නේ කෙනාට අවසරයේ දීලා තියෙන මුසාෆිරින් සාන්තිය ජාතකයි යා අර මනමාලි බලයිනවා දැන් මනමාලි දැන් හයක් කියලා කැලේ හැමතැනම මේ නලන්තය කියලා වැටිලාද තියෙනවා ඉතින් මොනවාද පස්සේ පාරට ගිහින් ආරංචි කරනකොට මේ තරුණේ දුවනෝනම් දැක්කම ඉන්නේ මම කියලා සමහර අය කියනවා එහෙනම් මේ තරෙන්ද කියලා මේ ඒ අය වහම දුනියක් ඇවිදලා දැන්කින් කරන්නේ නැහැ
අර මිනිස්සු අර නැත්තම අපෝ කොහොමද දිගාරින්නේ මේ ආමුදු පරිවිලා එක්තරා කාලකීමාවකදී නැන්තිම සංගීතයත් මේ ජීවත් වෙන්නේ වඩාමත් දෝ කතාවහදී මේ කඩිරවන්නේ මේක මේ ඉස්තවුවක් කියනවා එහෙම මත වැඩිලා තමයි අපි එහෙම වර්තමාන වෙනවා කියලා අවුරුදු ගානම ආවවතුරු දුන්නාමින් තවත් නමක් එක්ක මුන්නහන්සේ ඒ ස්ථානේ tempත් වෙනවා ඊට පස්සේ අනිත් කාන්දරන්ට ආවෙන් දැනගන්න ලැබුණා මේ විදිහට සිද්ධියක් නම් කවුරුදලා දුන්නා ඒ උන්වහන්සේ ඇවිල්ලා සුපුයිත දුහන්ගාන්නේ අවසරය ඉල්ලුවානේ ඒ මලේ බලන්න නමුත් බුදුහාමුදුරුවෝ සාවිතින් පස්සේ බැරිදයි කියලා දෙවාරයක් වුණොත් ඒක නවත්තන ඒකට වස්කාරයක් අවසන් වෙලා වස්කාරයක් අවසන් වෙලා ඊට පස්සේ වාරේ ඇහුවා ඉතින් රේවත ආයිස්තුම් බලන්න ගියොත් හොඳයි. ඔව් මම මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක කවුරුත් බලන්න ඕනේ කියලා. ඉතින් උන්වහන්සේලා කවුරුත් නැහැ. අපිගාම් ප්‍රධාන භික්ෂුන් වහන්සේලා සාන්තිසා. ඉතින් 500 තමයි ගණන් කියලා. 500ක් නැතිතෝ මහා පිටක් ඒ කදිරවලිය බලාගෙන ඒ ස්ථානේ බලාගෙන යනවා. එතකොට අනුදහාමුදුරු එක්තරා සම්දිස්ථානයකට ආවා මේ පාරවල් දෙකක්. මේ පාරවල් දෙක ගාවට ඇවිල්ලා මේ දෙකෙන්ම පුළුවන් කදිරවලියට යන්න. ඒක බුදුහාමුදුරු ආවා මේ අපි කොහෙන්ද වඩින්නේ? පස්සේ අනුදහාමුදුරු මෙහෙන් වැඩි උත්නම් දුරයි. නමුත් දාන ආදී පින්ඩපාත ආදී කිසි මේවාක් නැහැ. මේ පාර නම් කෙලින්ම තියෙනවා ඒ වගේ කිට්ටුයි. නමුත් මේ පළාතේ එහෙම කවුරු පිටින් වාසස්ථානයක් නැහැ. අමන සබයි. අමන සබයි කියලා කිව්වේ යක්කු නෙමෙයි. මේ හොරහතුරෝ තම අරුමුන් ඉන්න එකට තමයි අමන සබයි. අපි කියන්නේ යක්කු හිටියේ ඒ යක්කු විදියට ඔබ උපිට කරන්නේ නැහැ මේ මිනිස්සු වගේ. යකා ඉන්නේ යම්කි නීතියක් රීතියක් යටතේ එයා ඒ වැඩ කරන්නේ. මිනිස්සු මිනිස්සු වුණා තමයි මොනම නීතියක් රීතියක් කරන්නේ. හිතෙන් දේ කරන්නේ. ඒ ඉන්නේ ඒක නිසා මෙහි ඒ උපද්‍රව තියෙනවා. පස්සේ මේ කතාවේ මේ එන්නේ බුදුහාමුදුරුවෝ ඇහුවා සීවලි මහරහතන් වහන්සේ වඩිනවද? පස්සේ වඩිනේ. ඒක උදේ එනන් කිය අපිට මේ ප්‍රශ්නයක් නෑ මේ දානමාන ගැන. ඉතින් ඔතෙන්දී අපිට පේනවා මේ බුදුහාමුදුරුවෝ සීවලි හාමුදුරන්ට යට වුණා. යට වුණේ කියන්නේ බුදුහාමුදුරන්ට වඩා ආමිෂලාභී ශක්තියක් සීවලි මහරහතන් වහන්සේගේ තියෙනවා. ඒක නෙවෙයි ඒකේ තේ අදහස. සීවලි මහරහතන් වහන්සේගේ ආමිෂලාභ ශක්තිය මේ තරම් පුණ්‍ය කර්මයක් තුන්කමක් කරපු උජ්ජලයකට ලැබිලා තියෙන ආනිසංසය මේකයි. ඒක බුදුවරු පවා අවස්ථානුකූලව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා කියන එක පෙන්වීම. ඒ ලෝට සීවලි හාමුදුරුවෝ හඳුන්වන්නේ කරපු තරහ සංඥාවක් තමයි තියෙන්නේ. නැත්නම් බුදුහාමුදුරුවෝ අභිභවාමි කියලා බන්න පුළුවන් සත්‍යයක් නෙවෙයි සීවලි හාමුදුරුවෝ ගන්න. නමුත් දැන් දොරකොඩම ගහගෙන
ආම්පත්තු ගන්න තීවිලි හම්බුනන් පිටුරි දැන් ගෙවල් ඉතරනම් කඩවල වල හැමදේම. මොකද මේ ලැබෙන එකක් එයාම දුකින් යාර දාන කියන අර කඩිරවනේ එනකොට ඇවෝ වගේ ඒ ලැබෙනවා නම් ඕන කෙනෙකුට පාම්පත්. නොලැබෙනවා නම් පැත්ත බලන්න. ඉතින් ඔන්නතර තමයි ඒකයි ඔය ඒ විදිහට නෝ. ඉතින්දී ඒ වඩින කිව්වා නමුත් එතන ඒ පාරේ වඩින්න පටන් ගත්ත විතරයි දෙවිවරු ඇවිල්ලා මේ දිගටම ආපන ශාලාවල් ඔය නවාතැන් ආරවන්න කොහොමද? ඉතින් දැන් ඒක දෙන්නන්නේ කොහොම දෙයක් එක්ක මේ සාමාන්‍ය සමාජ තත්ත්වයක් ඉදිරිපත් කරන්න මේ සාමාන්‍ය බොහෝ විට පොත්වල මේ එවැනි දේවල් වලට අර දෙවිවරුන්ගේ ખાસකම් ඉදිරිපත් කරනවා. ඒක නැත්වෙයි කියනවා නෙවෙයි. ඒක පෙරෙන්දත් මේ අර සමාජ තත්ත්වයෙන් උතන්ට වැඩ කරන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. ඒ මොකද්ද අපි සාමාන්‍ය තත්ත්වෙන් බලනකොට දැන් වැදගත් දැන් ආම්දුර කෙනෙක් වුණත් පිළිගත්ත ගුණවන්තයෙක් කියලා. පිළිගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ ආම්දුර දැන් කොහෙද වැඩ ඉන්නේ කියලා කොහොම හරි ගිහිල්ලා හිටන් දනක් දෙන්න ඕන අසු කරන්න ඕන කියලා කවුරුත් කතා කරනවා. ඒ වගේ එදා බුදුහාමුදුරුවෝ පිළිබඳව ඒ සමාජ පිළිඅරන් තිබිච්ච තත්ත්වයේ බොහොම උපරිම මට්ටමින් ඥානවන්ත ලෝකයා එදා බුදුහාමුදුරුවෝ පිළිඅරන්. නමුත් බුදුහාමුදුරුවෝ දැක ගන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින් කෙරේ. ඒගොල්ලෝ අදවල් ගමන් පාසු කරන්නේ නැහැ. එහෙම හිතෙන පැතිවල බුදුහාමුදුරුවෝ කාරණයක් නැතුව වඩින්නෙත් නැහැ. ඒක නිසා මේ කලාතුල අය ආරංචියෙන් ලැබෙන යම් ඉස්සරදකල සතුටේනෝ භික්ෂුන් වහන්සේලා ධනෝසරිසරා වඩිනකොට උන්වහන්සේලාගෙන් ලැබෙන අවවාදන් ශාසනාවලින් ජීවිතේ අඩගස්සා ගන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ දැක ගැනීමට ඒ අයට දුර වැඩි නිසා හම්බෙන්නේ නැහැ. ඒකට දැන් මේ ආරංචිය සෑම තැනම පැතිරිලා මේ අන්න මේ අතිරවණිය බලාගෙන මේ බුදුහාමුදුරුවෝ පිරිස සංගතයට වඩින්න වෙන්නේ. ඒකට කවුරු දැක්ුණා මෙහින් වැඩි අපි මේ විදිහට සංග්‍රහ කරන්න ඕනේ. ඒකට දැන් මේ ස්ථාන දැන් අපි හන්දියකට ගිහිල්ලා නැවතිලා කොහෙන්ද යන්නේ මේ ගියොත්ගයි කියලා ඒ වගේ නෙමෙයි ඔය පිටිදී 500ක් දෙනා එක වඩිනකොට ඒ ස්ථානවල ගව්ව දැන් සාමාන්‍ය අතක්ම දෙකක් තුනක් නැත්නම් හතරක් කොට වඩා දවසකට වඩින්න බෑ. ඒ උන්වහන්සේලා ඒ ගමන වැඩලා නවතන් ගන්න පුළුවන් දැනකුත් සුදුසුතනක් හම්බ වෙච්චා එතන නවතින. එහෙමයි මේ දවස්වල ගමන් කරන්නේ. ඉතින් ඒ විදිහට සම්දිස්ථානයේ මේ උන්වහන්සේලා සමහර විට නවතන් ගන්න ඇති යම් තීරණයක් කරගෙන යන්නේ. ඔය අතරතුරේ අර මිනිස්සුන්ට තේරුණා මේ විදිහේ දැන් තීරණය කළා තියෙන්නේ මේ පැත්තෙන් කියලා. ඉතින් ඕක කටින් කට නැත්තම් මෙතන මේ පිරිසීතිය දායකවරු පිටක් ගිහින් කියන්නේ මෙහෙමයි වැඩේ වෙන්න යන ඕන බුදුහාමුදුරුවෝ අර පැත්තේ වඩින්නේ කියලා. ඒකට ඉතින් කලම්බගෙන අර මිනිස්සු ඇවිල්ලා කිසිම අඩුපාඩුවක් නැතුව ඒවා සකස් කරන්න තරම් ඒ අයගේ වත් පොසත්කම් තිබුණා. ඉතින් මේකට මේ සාමාන්‍ය දෙවිවරුන්ගේ උපකාරයේ දෙවිවරු ඇවිල්ලා මේ දන් දුන්නේ කිව්වහම අපිට මේ කාලේ එවැනි තත්ත්වයක් මේ දැක ගන්න නෑ නේද? මේ කාලේ කාටවත් එහෙම උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් එවැනි දේවල් වලට දෙවිවරුන්ගේ මූලික ආධාරය ලැබෙන බව දැන් වෙන මොනවයි තැන්වලදී ඒවා කියනවා. මේ තැන්වලදී සියලු එවැනි තැන්වලදී ඔක්කොම කියන්නේ දෙවිවරුන් කවදාකවත් ත්‍යාගුස්සන් වෙන්නවත් ඒ දේවල් කරන්න දෙනව නෙමෙයි.
ඒ දේවල් වලට සුදුසුකම් අවදි කරලා ඒක යොමු කිරීමේ මේ පාලනේ මේ දිව්‍ය රාජින්ද කරන්නේ. අන්න එහෙම සිද්ධියකුයි එතන වෙලා තියෙන්නේ. එහෙම දත් සිද්ධ වුණා අද සිද්ධ වෙනවා. ඒකේ කිසි අඩුවක් ඉදාය අදේ කියලා නැහැ. නමුත් සුදුසා ලැබී ඉස්සා නොලැබී ඉස්සා උදව් කළ හැකි එක්කෙනා නොකළ හැකි එක්කෙනා ආදී වශයෙන් ඒ වෙනස නම් තියෙන නැති. තොරදෙන් මුණාන්සලාට අඩුවක් පාඩුවක් නැතුව සියලු සංග්‍රහයන් ලැබුණා. ඒකට ඔන්න කදිරවණේට ගියා. ඒ ගිහිල්ලා ඒ ආම්බුම් දැකලා සුළු කාල සීමාවක් එහි නැවතිලා බුදුහාමුදුරුවෝ කවුරුත් කියනවා. ආපහු. ඔය අතරතුරේ වයසක ආම්බුරුගොල්ලෝ දෙනමක්. දැන් සාමාන්‍ය වයසකට ගිහිල්ලා ඔය සත්‍යේ ලකුණක් පස්සාර වයසී තියෙන දුර්වලකම නිසා ඒ අය බලාපොරොත්තු වෙනවා අර මහානායක ආම්බුරුගොල්ලන්ට වගේ වයසට ගියාට පස්සේ වයසක නිසා අර ලොකු නායකවරුන්ට ලැබෙන උසස් උගතුන්ට ලැබෙන ගෞරවය ආටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් කවුරුත් දන්නවා මේ අතුලේ මේ විදිහේ තත්ත්වෙකින් මේ ජීවිතේ ඇවිල්ලා තියෙන්නේ. යාර වයස ඔතෙන්දි සැලකන්නේ නැහැ. ඒ සැලකිලි සමහරවිට සාමාන්‍යයෙන් දෙනවක් වෙන්න පුළුවන් වයසකින්. ඒ දෙන්නට මං හිතනවා අර අනිත් අයට කරන සැලකිලි වලින් අඩු වුණා හෝ නැත්තම් කරපු සැලකිල්ල මදි වුණා. ඔය දෙකෙන් එකක්. මේ දෙන්න වෙනම සංවිධානයක් හැදිලා මේ එතනින් පිටත් වෙලා ආවට පස්සේ මොන්න කවුරු හරි හැවුවොත් කොහොමද කතිරවන්නේ මේ තරම් මේ වර්ණනා කරන්නේ මොනවද මේ හැමතැනම කටුගත් වලින් පිළිලා ඒක නිකන් පිළිත ලෝකයක් වගේ කියලා මේ ඒක නිකන් බොහොම පහත් කරලා කතා කරනවා. අද විසාකාවටත් ඕක කියලා. පස්සේදී කරුණාහාමුදුරුවෝගෙන් ආවා ස්වාමීනි කොහොමද යන්නේ? ඒ වැඩි ස්ථානේ බොහොම රමණීයයි. ඒකේ වර්ණනාව කරන්න නම් අපේ කටමැදි. ඒක හරියට කියනවා නම් අවතිසාව වගේ ඒ කිව්වොත් යන්තම් දෙරෙන්න පුළුවන් නේ. ඒ තරම් ලක්ෂණ තැනක් ආදී වශයෙන් වර්ණනා කරන්න පටන්. පස්සේ මේ වර්ණනා එක්ක වර්ණනා කරනවා අනිත් එක්කෙනා මේ පහත් කරලා ඒක ඒ විදිහට කතා. ඉතින් මේක ප්‍රශ්නයක් නා සාකච්ඡා. පස්සේ බුදුහාමුදුරුවෝ ගාවට ගියා. ස්වාමීනි ඉනිමදව මම මේ ගොල්ලන්ගෙන් ආපුවාම එක ගොල්ලක් කියන්නේ ගොල්ලන් නෑ කියනවා. ඉතින් මේකට මේ දැන් මේගොල්ලෝ දෙගොල්ලන්ගෙන් මේක කතාවේ ඇත්ත කොහොමද තෝරගන්නේ? දැන් මට පෙරේත ලෝකෙකුත් එතන පේනවා දිව්‍ය ලෝකෙකුත්. ඉතින් ඒක නිසා කොහොමද? ඒකෝට බුදුහාමුදුරුවෝ ගාථාව දේශනා කළා ගාමේ වායති රඤ්ඤේවා නින්නේ වායති වාතලේ යතා රහන්තෝ විහෙරಂತಿ තම් භූමින් රම මෙයකානි කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථාවයි. ඒ ගාථාවෙන් ඉදිරිපත් කරේ අර විසාකාව ඇහූ මේ සාමාන්‍ය ගොඩින් පෙන්නන විස්තරයක් නෙමෙයි ඒ බුදුහාමුදුරුවෝ ඉතින් පෙන්නන්නේ. උන්වහන්සේ වැඩිවා ඒ විසාකාවනි අනුකිසි සාතන් වහන්සේ කෙනෙක් ගමක ඕ වනගත ප්‍රදේශයක එකේ නැත්තම් වලක හෝ ගොඩක් දැන් මේ කියන ප්‍රදේශ හතරක් වෙන් කළා තියෙනවා බුදුහාමුදුරුවෝ කොටස්. දැන් ගමේ ආරණ කියනවානේ වන ප්‍රදේශ. ඒ වගේම පහත් දිනෙත් උසස්.
මේ බිම් හතර බෙදුවේ මානසික තත්ත්වයන් වල තියෙන පිළිගැනීම් ස්වરૂපයන් ওই බිම් හතර පිළිබඳව එක වෙනස්කම් ඒ චිත්තර ගෝචර වෙන ආකාරයට වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් කිව්වේ සමහර සත්‍ය සමූහයක් එක්ක ඉන්නේ. ගම. ඒ ගම කතාවෙන් ගමෙන් දෙන්නන්නේ සමූහයක් එක්ක එකට ගොනු වෙලා ඒ අයගේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ලබාගෙන සමුනුත් ඒ අයගේ උපකාර කරමින් ඉන්න තරහ කොටසක් යනවා. අරන්නේ. යම් කිසි කෙනෙක් ඒ වනගත ප්‍රදේශ කියන්නේ කවුරුත් නැති හිස් බිම් වලක් ඉන්න ආකාරය ඉන්නවා. ගෙදර හිටියත් කාමරයකට නිකන් ඉන්නවා ඒ වගේ. කාර්යයට මිනිස්සු නැති පැත්තෙන් මිනිහා. ඒ මානසික මට්ටමක් ඒ බුදුහාමුදුරු දෙන්නා. එක්තරා චරිත ස්වરૂපයක් තියෙනවා. ඒ සත්‍ය ස්වરૂපයේ සීල බුද්ධලයට අර අනිත් පක්ෂේ ගෝචර වෙන්නේ නැහැ. ඒක නිසා කොටසක් සමූහයේ ජීවත් වෙන්නේ කොටසක් සමූහයෙන් අයින් වෙලා සාමාන්‍ය නිදහසේ කියන ඔහු විසින් තීරණය කරන සත්‍යයක් කරගෙන ජීවත් වෙන්න සත්‍යය. මේ දෙක මොකද්ද? ඔවුන්ගේ සංකානවල පවතින මානසික ස්වરૂපයන් එක්ක ගන්න වැටෙනා තීරණයක්. ඒ කෙලෙස් වලින් දෙන්නා තීරණය. ඊළඟට වනේ හරි ගොඩ බිම හරි කිව්වේ පහත් තැන උසස් තැන උත්තන යන්නේ යම් කිසි පුද්ගලයේ ආටවත් මුවා වෙලා වැඩි සෙනගක් නොවන පැත්තක් වශයෙන් සෙනග නොවන පැත්ත. ඒ යම් ග්‍රාම එනිකම් පහත් බිම් වල ජීවත් වෙන සත්වයන් ඉන්නවා. කඳු මුදුනේ ජීවත් වෙන සත්වයන් ඉන්නවා. ඒක හොඳට පැහැදිලි. මේ සමහර ඉන්නවා එයාගේ විනෝද අංශය වශයෙන් සම්පූර්ණ මිනිහා කාලයකට කරන්නේ කඳු නගින්න. මුළු ජීවිතේම යාම නිවාඩුවක් ගත කරනකොට කොහේ හරි කන්දක් හොයනවා. ඔක්කොම ආම්පන්නේ කරගාගෙන මිනිහා කන්ද මුදුනට එලා කන්දාවල කන්ද මන්නක් ගෙයිගේ සතුටු වෙන පිටක් ඉන්නවා. සමාජයට මහා කරදරයක්. ආදී විතරහට මේ කන්ද නැගලා මුදුනට ගිහිල්ලා පහතවත් අවත බලලා සතුටු වෙනවා. අර හිමාලයේ මේ අර මොහොතේ වල කඳු වැටි නගින්නදී જાති නිසිති කන්නත් ලෝකෙ කොහෙන්ද ඊළඟ බයන් විසම්මල ඉතින් අන්තිමට තරණය කළා පොරොපුදියක් නෑ අධිසට ගියයි කියලා ඒ මොකද්ද ඒ බුදුහාමුදුරුවෝ දෙන්නනවා මානසික චරිත ස්වરૂපයක් ඒක මේ ජීවිතය තුළ යද්දලා සකස් වෙලා ඒ තමන්ගේ තියෙන කෙලෙස් වලින් නිරූපණය කරන සංයෝග නිර්මාණය. ඒ නිර්මාණ කෙලෙස් වලින් සංයෝගයෙන් හැදුනට පස්සේ එයා බර වෙන්නේ ඒ නිර්මාණ බලයට යට වෙනවා. විනා තමන්ගේ කලයුත්ත හෝ ලෝකීය ස්වરૂපය බහුත පාවිච්චි කරන්න හම් වෙන්නේ නැහැ. ඒකෝද ඒ කොටස් හතරෙන් බුදුහාමුදුරුවෝ එන්නේ ඒ පුද්ගලයන් විසින් ප්‍රිය කරනා වූ තන අර ඔහුට ප්‍රිය කිසිම තැනක් නැහැ. ඒ ප්‍රිය කරන ආකාරයේ දැන හම්බ වෙන තුරු ඔහුට සංසිල්ලක් නැහැ. ඒ ප්‍රිය කරන තැන හම්බුනාට පස්සේ අන්නේ තැනට සංසිල්ලක් ඇති. ඉතින් බුදුහාමුදුරුවෝ දාන මේ රහත් කියන ජීවිතයට පත් වුණ තැනට ඒ කියන මේ ස්ථාන කොයි ස්ථානයේ හෝ වේවා එතන සමනීයත්වයක් රහතන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ තියෙනවා. මේ රමණය කියන්නේ අපි කියන්නේ අපි බලන්නා වූ
අපි බලනකොට යම් කිසි සෝභමාන විචිතුරු ලක්ෂණ ගතියක් තිබීමයි මේ කියන්නේ. නමුත් මේ පෙන්වන්නේ රහතන් වහන්සේගේ సంతානයේ තිබෙන කෙලෙස් කහට සියල්ලම තුරන් වුණාට පස්සේ ඒ තුරන් වූ ස්වરૂපය ඇති සිත වාසය කරන තැන රමණීයත්වයෙන් යුක්තයි. ඒ රමණීය කියන්නේ මොකද්ද? එතන උන්වහන්සේට අගෝචර තැනක් වෙන්නේ නැහැ. අගෝචර තැනක් වෙන්නේ නැහැ. උන්වහන්සේට ගෝචර තැනක් වෙනවා. එතකොට මේ දැන් ගිය භික්ෂුන් වහන්සේ දැන් ඔය හිතපු ඒ ගමන ගිය භික්ෂුන් වහන්සේලායි කතා කරන්නේ රමණීයත්වය. එතන රමණය වෙලා තියෙන්නේ මේ යන්න තිස්සෙන්න. රමණී කියවම අර ඇලීම් ස්වරූපයක් නෙවෙයි. අර දකින්නාගේ මොහොතේට පත් වෙන තත්ත්වේ. ඒ ස්ථාන තිබිච්ච නිසායි මේ තරම් වර්ණනාවක් කෞතිකාව වගේ වැඩි කියලා කියන්න හේතු උනේ. ඒක දැන් මෙතන ජීවිතයක ගුප්තව රැඳී නැගවි තිබෙනා වූ දෙයක් උන්වහන්සේ නිකන් උලුප්පලා දෙන්නවා. ඒ උලුප්පලා එන්නන්නේ කාගේ ප්‍රයෝජනෙයි. මොකක්ද මෙතන උලුප්පෙන්නේ? යම් කිසි පුජ්‍යලේකුගේ යම් මානසික මට්ටමක් යම් තත්ත්වයකද තියෙන්නේ. ඒ තියෙනා වූ මානසික තත්ත්වය නැත්නම් මේ මට්ටම විසඳා ගැනීමට නම් ඔහු ජීවත් වෙන පරිසරය දෙස බලන්න. ඒකට ජීවත් වෙන පරිසරය කිව්වම ඔහු ඇසුරු කරන සියල්ල. ඔහුගේ පරිසරය. ඒකට දැන් අර මේ ගමේ ඉන්න පිරිසක් එක්කින් නැති බුද්ධිලා පිරිසට වැටුණොත් එයා එතන කිසිම ඔහුගේ රස මුතු ස්වરૂපයක් නැති නිසා ඔහු ඉන්නවට කනවා කිසිම උනන්දුවක් හිතේ ඇති වෙන්නේ නැහැ. මෙතන එයාගේ සමනය නොවන නිසා. ඒකට එයාම දැම්මොත් අර ඔහුගේ සිත ඒ තත්ත්වයටපත් වෙන තැනට කැලේ සුද්ධ කරගෙන මේ පාරවල් හදාගෙන මල් වවාගෙන එයා මේ සියල්ල එතන කරනවා. ඊට හේතුව ඔහුගේ සිත රමණයටපත් වෙන්නේ අර ඒ ප්‍රදේශයට විතරයි. එළන දැන් රහතන් වහන්සේව එලිදරව් කොල්ල ඉස්සරහට අරන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් මේ පැත්තටපත් වුණාට පස්සේ උන්වහන්සේ ඔය කියන කොතනද ඉන්නේ? එතන රමණයටපත් වෙන සත්‍යයක් උදා වෙනවා. ඒ පොළොව නිරන්තරයෙන්ම අර දැකුම් කළු ක්‍රියාජනක සත්‍යයක් උදා වෙනවා. ඒ පෙන්වන්නේ මොකද්ද? ඒ උන්වහන්සේ ඉන්න තැන උන්වහන්සේගේ මානසික මට්ටම නිසා අර තියෙන පිරිසිදු සත්‍යය නිසා උන්වහන්සේට කිසිවක් අපිරිසිදු ස්වરૂපය පෙන්වන්න බෑ. ඒ අපිරිසිදු ස්වરૂපය පෙන්වන්න බැරි කියන්නේ උන්වහන්සේකට තරහ නෙවෙයි. උන්වහන්සේගේ පුරුද්දම කුණුවරන් දාපු එකයි. අසෝමන ස්වરૂපය ඉවත් කරපු එකයි. නොගැලපෙන දේ අයින් කරපු එකයි. සෑම එකක්ම උන්වහන්සේගේ ජීවිත පදනම වෙලා තිබුණේ නැත්තම් ඒකේ ප්‍රධාන කර්ම වෙලා තිබුණේ තැනට ගැලපෙන්නේ නැති දේ අත්කිරීමයි. එතකොට ඒ පුරුද්දට අනුව උන්වහන්සේ කාලාන්තරයක් තිස්සේ කළේ සෝකයි. ඒ කෙරුව තැනත්තා එහි සම්පූර්ණත්වයට දැස්සට පස්සේ හැම තැනදීම උන්වහන්සේගේ ක්‍රියාමාර්ගයේ සංවිධානය වෙන්නේ වැඩ යොමු වෙන්නේ කිලිටුකම සුද්ධ කිරීමක් නොකිලිටුව තබා ගැනීමක් කියන ජීවිත පදනමට ඇවිල්ලා තියෙන සම්පූර්ණ.
මොකද අභ්‍යන්තරයෙන් මේක කරගෙන කරලා පුළුවක් ඇති තත්ත්වයක් උනාසිලා තියෙනවා. ඒකට මේන් පෙන්වන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ ලෝකෙදී ඉපත් කළා යම් කිසි පුජ්‍යලයේ ජීවිතය තුළින් එලිදරව් කරන්නේ නැහැ. ජීවිතය තුළින් ඉස්සරහට දාන යම් කිසි නිරූපණයක් ආකාරයක් හැඩයක් වෙයි නම් ඒ හැඩය තුළින් ඔහු පෙන්වන්නේ ඔහුගේ මානසික මට්ටම මොන තාලෙන් පවතින්නේ කියලා. ඒ මානසික මට්ටම පවතින තාලයට පිටින් එකම ක්‍රියාවක් ඔහුට බාහිර වශයෙන් ඔහු ජීවත් වෙන පරිසරයේ හෝ වේවා පුලේ හෝ වේවා ස්ථානයේ හෝ වේවා සංවිධානය වෙන්නේ නැහැ. ඔහුගේ මානසික මට්ටමට අනුකූලවයි ඔහුගේ ඒ සියල්ල සංවිධානය වෙන්නේ. දැන් මේ රේවත හාමුදුරුවෝ වාසය කරපු අදිරවනේ පොරොන්ගෙන් ගැවසී ගත්ත පෙදෙසක්. මිනිස්සු යන්නේ ඒ පාර. අමුණු උපද්‍රව ගාම යක්කු හිටියයි කියපත්. එන්නේ යක්කුත්ෝ දාලා අමුණු වශයෙන් ගත්තොත් දැන් මේ හාමුදුරුවෝ ජීවත් වෙන්නේ පරාහතුරා හෝ වේවා අමුණුස්සේ කියන යක්කු හෝ වේවා මුහුණු හෝ වේවා ඉන්න පෙදෙසක්. ඒක ප්‍රසිද්ධ පෙදෙසක්. නමුත් මුන්නහන්සේලා ජීවත් වෙන ඒ උන්වහන්සේලාගේ ජීවන මාර්ගයට මොනම අවහිරයක්වත් වෙලා නැති බව අර අවුරුදු ගාන ජීවත් වීමෙන් ඔප්පුවේ. එතකොට දැන් මේ රහතන් වහන්සේගේ ජීවත් වීමෙන් අර මොකක්ද උන්වහන්සේගේ මේ උන්වහන්සේ ජීවත් වීමෙන් සකස් වෙලා තියෙන පරිසරයක වටා පිටාවේ පළල් භාවය පොතෙන් දියොන්දට ඔපේ. පළල් භාවය හොඳට ඔපේ. එතකොට යම් මෙතනින් ඔප්පු වෙනවා තවත් පැත්තක් පෙන්වෙනවා යම් ආපදාවක් Tamanට ඒ ඉන්න පරිසරයෙන් ලැබෙනවා නම් ඒ ආපදාව ලැබීමට සුදුසුකම් Taman ළඟ තිබෙච්ච නිසා ඒ ආපදාව කරදරේ අවහිරකම ලැබෙනවා. ඒ කරදරේ ලැබීමට තරම් සුදුසුකමක් ඔහු තුල නොතිබුණා නම් මොනම දෙයකින්වත් ඒක ලැබෙන්නේ නැහැ. අර දැන් අලියාවා බුදුහාමුදුරුවෝ ඉදිරියට මේ මිනිස්සුන්ට ඉතුණා ඇවිල්ලා විඳින්න ඕන කියලා දේවදත්තට ඉතුණා ගල් පෙළඳ ආදී මේ මොනවද මේ? ඒ බුදුවරයෙකුගේ ජීවිතය තුළ උනාත් ඒවා ලැබීමට ඒ අවස්ථාවේ සුදුසුකම් තිබිච්ච බව බුදුහාමුදුරුවෝ අදාරනවා. මේ කර්ම අතීතයේ ගතේව පාරේ මේ ආකාරවලින් ක්‍රියාත්මක වීම ඉදා දේවදත්තගේවත් ඒ අලියල්ලේවත් අර ගලේවත් පින්චමානිකාගේවත් මේ අර නගර සෝබිනිකාගේවත් වරදක් මෙතන නැහැ. ඒ ඔක්කොම ඒකට සුසුකම් දෙනවා. ඒකට දැන් අපිට යම් අන්නතෙන්දී දැන් ඒ අනුසාරයෙන් දෙන්නන අපිට යම් දෙදසක් යම් පුජ්‍යලේ යම් කිසි පරිසරයක් අප්‍රිය වුණා. ඒ අප්‍රිය වුණයි කියන්නේ තමාලඟ ඒක ප්‍රිය කරන දේ නැති කියන දුප්පත් තමයි කතාව. තමාලඟ ඒ දේ ප්‍රිය වීමට තියෙන සුදුසුකම් නැති කියන්නේ. දැන් කුණු ගොඩක් ගාවට ගියාම ගඳක් ගන්න. රහතන් වහන්සේ බුදුවරු කෙලෙස් අයින් කරපු අය උත්තමේ ඒ තැනට ගියාම උන්වහන්සේලාට අර කුණු ගොඩෙන් වද නැහැ ගඳක් එන්නේ නැහැ. ඒ අපට වදේ උනේ මොකද? අපේ ළඟ එයින් වාහනය වෙන දේ පිළිගැනීමට සුසු තත්ත්වයක් අපේ ළඟ සකස් වෙලා නැහැ. අන්නේ දෝෂේ නිසා අපි මේ කුණු ගොඩ ගඳයි කියන එකයි අපි කුණු ගොඩට බනිනවා කුණු එක්ක එකට බනිනවා. ඒ බාහිරට දොස් කියන ගලමයි අපේ එදා ඉඳලා සංවිධානය. ඒ බුදුහාමුදුරුවෝ අපට වදාළේ ඒ බාහිර ලෝකයේ දිහා බැලීම පැත්තක දාලා මේ අභ්‍යන්තරයේ දිහා බලන්නේ කිව්වේ සම්පූර්ණ යම් කිසි දෙයක් ලෝකෙට ගරහන බලින දොස් කියන
සත්‍යයක් උදා වෙලා යමෙක් කෑ ගහනවා නම් ඒක සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුවෝ කියනවා ඒ මයික් එක හරවන්න ඕන නැත්තම් මේ හෝන් එක හරවන්න ඕන තමයි. ඒ ඔක්කොම බැලුම් ගෙරහුම් දෝෂ ඔක්කොම වර්ධිකාරය තම මිස ලෝකේ කොතනවත් තමාට කරපු වරදක් කොතනවත් නැහැ. දැන් මේ පරිසරයේ සකස් වීම ගැන බුදුහාමුදුරුවෝ වදාළේ කැලේ හෝ ඒවා ගමේ හෝ ඒවා වලේ හෝ ඒවා ගොඩ හෝ ඒවා ආතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙනවා නම් උන්වහන්සේගේ ස්ථාන භූමිය රමණීයත්වයට පත් වෙන එක මොකලවත් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට සෑම දිනකටම රහතන් වහන්සේ යන ඒ ජීවිත මට්ටම එකපාරට ලබන්න බැරි බව අපි දන්නවා. ඒක එක්තරා කොනක්. අද්දිස්සක් අපිට කොන පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන තමයි ජීවිතේ කොන කියන්නේ. නමුත් ඒ කොනට ගිය යම්කිසි මාර්ගයක් උන්වහන්සේ විවුර්ත කළා අපට පෙන්නනවා. ඔය ඔතෙන් යන පුජ්‍යලයා ගිය පුජ්‍යලයා කියන මාර්ග දෙකේ පුජ්‍යලයන් තුල ගිය බව තේරෙනවා නම් තේරෙන්නේ ඒවා සකස් වෙච්ච නිසා. එතින්ද යන බව තේරෙන්නේ ඒවා සකස් කරමින් යනවා නම් පමණයි. ඒ දෙකයි මෙතන සම්දිස්ථානය. තේරෙනවද? එතකොට ගිය බව තේරෙනවා සියල්ල සකස් වෙලා ගිය හැටි ඔක්කොම සකස් වෙනවා. 아무දේ උකරන දෙයක් නැහැ. උන්වහන්සේගේ පැවතුම්ම ඒ ඔක්කොම එක බොහොම වේගයෙන් සකස් වෙන්න හේතු වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් එතෙන්ද යනවා නම් ඔබ දැනගන්න ඕන ඒවා සකස් කරන හැටි ඉගෙන ගැනීම, අධ්‍යාපනයක් දියුණු කිරීම, අභ්‍යාස කිරීම වගේ ඒවා කරමින් අතෙන් යන්න පුළුවන්. ඒකට යම් කිසි පුජ්‍යලයකට ඒව කරන්න බැරි නම් ඒවා උගින් කෙරෙන්නේ නැත්තම් එයා හහත් වීමට ලෑස්ති වුණාට ඒක හරියට මේ පොල් පිටක් අරගෙන මේ ටෙනිස් පිටක් හරි බෑට් පිටක් හරි හදන්න වගේ. ඒක හැදුවට ඒ වැඩි ගන්න බෑ. අන්න ඔය ආදර්ශය බුදුහාමුදුරුවෝ මේ ගාථාව තුලින් දුන්නේ. එතකොට දැන් මේ පරිසරය හැදීමේ හැදුන තත්ත්වය හිමිකාරකම් කියන්නේ පරිසරය හදමින් යන්නේ කියන එක තමයි අර මේ සෑම දෙයක්ම පිළිගැනීමට සුදුස්සා වීමේ මඟ සතිපට්ඨාන සූත්‍ර ක්‍රමයෙන් පෙන්නනවා. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ක්‍රමය තමයි පාර වගේ තියෙන්නේ. මෙන්න මේ පාරෙන් යනකම් කවදාවත් ඔය කියන සෙවුට වැටෙන්න බෑ. එක පාරයි තියෙන්නේ මේකම පාර. ඒකට අපි සතිපට්ඨාන භාවනාව කරනවා කියලා එක එක මාධ්‍යයේ අර්ථ අරගෙන අදහස් අරගෙන තීරණ අරගෙන ඒ සමාධි තීරණයට අනුව ඒක වැඩ කරන ක්‍රම තමයි දැන් ඔය හිත දියුණු කරන පුජ්‍යලයන් තුල තියෙන්නේ. නමුත් ඒ කෝකල කාලය ගත වෙනවත් ඇති හිතටත් මොන වෙන්න ඕන දේ වෙනවා ඇති දියුණුවේ කියන එක ලැබෙන්න එක ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අර තමාට මේ ලෝකේ තමාගේ පරිසරයේ තමාගේ අවතින් සිදුවන දේ මට කොයිතරම් ඒවත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද බැයිද? ඒවා මම කොයිතරම් පිළිගැනීමේ පුරුද්ද තියෙනවද කියලා බැලීම තමයි දැන් ওই මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරය කියලා කිව්වේ ලෝකයේයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තමයි මේ මානසිකාරය කියන්නේ නැත්නම් දැන් කියනවා. හරිද? එතකොට මේ මානසිකාරයෙන් කරන්නේ මොකද්ද? ඒ තමාට හිත හෝ අහිත හෝ කලින් තමයි බෙදුවට මොකකට හරි දාලා තිබිච්ච දේ. දැන් මේ ඒ වැඩි සාර්ථක කිරීම සඳහා වැටිච්ච තැනට තමාගේ හිත වටවන්න හදන උපක්‍රමයේදී හිත දෙකක් නැතුව ඒ දෙකම තමාගේ ධාරණයට අරන් කලබලයක් නැතුව ඉන්න හිතේ වෙනසක් නොවි ඉන්න පුරුදු වෙන එකයි අර හිතට වෙන දේ බලන්නේ කියලා අපිට උගන්වන්නේ.
එතකොට අපි සිතට වෙන දේ බැලීමේ අවස්ථාව අපි නිස්සබ්දව විවේකව කරනවා. නමුත් ඒක වෙලාද කියලා බලන්න හැම වෙලේම බාහිර ලෝකෙත් එක්ක තමාගේ සිත ගැට සම්බන්ධ වෙන වෙලාවට ඒ ලෝකයෙන් ඉදිරිපත් කරන ඒ නොයෙකුත් කාලයේ දේවල් අපි පිළිගන්නා හැටි අතනින් ලැබපු අභ්‍යාසය තුලින් තමාට ඒවා කොයිතරම් දුරට ඒ පුරුද්ද පාවිච්චි කරන්න පුළුවන්ද කියලා යමෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට අර පුරුද්ද දියුණු වෙනවා නම් අන්න එයා දැන් මේ මගේ එක තැනක් ගන්න. අර වාඩි වෙලා කරන්නේ පණි නැහැටි ඉගෙන ගන්නවා. අවස්ථාවක් එළඹිච්ච හැටි පන්න ගත්තනම් අන්න පැන්න. එතනනේ. නැතුව අර පණි නැහැටි ඉගෙනගෙන නිකාන් හිටියාම කවදාත් ප්‍රගුණත්වයේ ඉගෙන ගන්නේ නැහැ. පණි නැහැටි ඉගෙන ගන්න ඕනේ පුරුදු කරන්න ඕන ඊළඟට පණින්න. ආව වෙන තැන පණ්ඩන්න. එතකොට අය අර ප්‍රගුණත්වයේ කියලා. ඒ කියන්නේ ඒක ප්‍රගුණ වෙන පමණට තමයි ඒ විදිහට සිතිවිලි නිස්පාදනය කරන නැත්නම් මතු කරන ශක්තිය ජීවිතය ඇතුලේ හැදෙන්නේ. එකපාරක් දැන් මේ රත්තමු යම කුරච්චු කරන්න ගිහිල්ලා අලු මුරච්චු කරන්න ගිහිල්ලා ඕක ගලේ දාලා උලන එකයි රච්චු කරනකොට කරන්නේ. මිනිහා මේව කොල්ල එකපාරක් රච්චු කරලා කොහොමද හඳුන්නේ නැහැ. හඳුන්ගෙන කන් උරච්චු කරන එක නෙවෙයි මිනිහා උරච්චු කරන හැටි ආගෙන එකපාරක් උරච්චු කරලා එයා බලාපොරොත්තු වෙන හඳුන් බුද්ධිය බලාපොරොත්තු ලැබෙන්නේ නැහැ. ඒ ආලේපයට අවශ්‍ය හඳුන් දෙොට්ට එනතුරු ඊළඟ තාක්ෂණික ගාමී දැන් මේ පියවරට කියන්නේ පොඩි අය ඕනම දෙයකට ඕන දෙයකට උරුත් වෙලා කියනවා. يعني දැන්වත් එකයි පුතා කියන කතා කරනවා. දුරුකක් පිටාරමයි. ඒකට හැම ඒ සාමාන්‍ය පුස්තක පුරුදු වෙලා මිනිහට මොනේ තොරදන් මිනිහා ජම්මකට ඇවිල්ලා බබාල තවදෙකුට තමයි ඩ්‍රයිව් කරලා ඒ මාතේ ඉන්නවා. ඒක ඕන විදිහට පොරොත්තු කරලා කියනවා. ඒකත් සාමාන්‍යයෙන් එතන තත්ත්වෙ මොකක්ද ඉතින්නේ? අපිට වඩා හොඳයි පේමන්ට් එකෙත් ඉන්නේ කියන එක. ඒක නේ මා ලොකෝට අපි බොහොම බ්‍රෑන්ඩ් එකක් මේ හොඳ මිනිස් බලනකොට අර පේමන්ට් එකේ ඉඟා ගන්න කොල්ලටත් ඒ නමේ වගේ ඒ දුප්පත් පොතක් දෙයක් මේ ගුණ දිනුනට නෑ. ඒ මිනිහා බැරිකම නිසා ඒ මිනිහට ඔරොත් මේවා අහන්න නැතුව අහලා ඒන්ති අරන් එපා වෙලා නේ. නමුත් අනිත් එක ඒන්ති අරගෙන කරන්න දෙයක්වත් නෑ. ඒව පේමන්ට් එකේ තියෙන. එහෙම ඉඳගෙන ඉන්නකොට මොකද උනේ ළමයා? පුතා කියන කොටත් ඈ ගන්න පුරුදු වුණා. මේවර කොල්ලෝ කියන කොටත් ඈ ගන්න එනවා. මේවර භූතලයා කියවම දැන් නේද? ඒ හිතට අපේ උත්තරය හදාගත්තොත් නැත්නම් ඒ ළමයාගෙන් අත අහගෙන අපිට අර කන්තෝරෝ දෙන්න කරගන්නේ නේද? ඒක නිසා උත්පහත් දෙයක් ගුණයට නෑ. ඒ ළමයාගේ පුරුද්ද අපි හිතනවා. දැන් ඔය පුරුද්ද නැති බැරි කම නිසා යාට ඉන්නේ. ඔයා දැන් පුරුදු වෙන්න ඕනේ ඒක පුළුවන්කම තියෙන්නේ. එතකොටයි ඔක තාහුරු වෙන්නේ. දැන් මේ බැරි කම නිසා මේ ඉවසන තත්ත්වය ඔය වුණුවම ගත්තොත් පුළුවන්කම. ගුණයේ අගේ තියෙන්නේ පුළුවන්කම තියෙද්දි නොකරෙන්නේමයි. දැන් ලෙඩා මේ අධ්‍යාත්මයක් කාට ඔක්කොම බඳින්නේ නැහැ බොහොම හොඳයි. එනේ හරි මිනිහා ඉස්සර හිටපු හැටි දැන් කොච්චර හැදිලා. හිතන්න. නමුත් මිනිහා ලෙඩින් කන කඳ අපි ගාට අරවත් එක්ක දෙබරාදු අල්ලනවා මිනිහා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ වදාළේ බැරිකම නිසා නොකර ඉන්න එක නෙවෙයි පුළුවන්කම තීනකට නොකර ඉඳීමයි මේ සාහෘද ශක්තිය ඒක ඇත්ත දිනේ එතන. ඒක නිසා අරක ගහලා ගියා. මේ පේමන්ට් කතා ගහලා ගියා.
එතකොට අර පුද්ගලයා ඔය ළමයාම ලොකු කොල්ල බලන්න ඕන මිනිහා කොහොමද පොසත්කම් වෙනකොට යවන්නේ. එදාට මිනිහා කියයි යන්තම් මේ එනවුන්නේ නැහැ. උන්නේ ඈ මහත්ය කියන්නේ කඩකැඩිලා කියලා අහන්න පුළුවන්. ඒක අර අවස්ථාවේ හැටියට බැරි කම නිසා එන හොඳලා. ඒක නැත්තම් ওই පේමන්ට් එකේ ඉඳ හම්බෙන්නේ නැහැ. යන්තම් පේමන්ට් එකේ ඉඳ හම්බෙලා තියෙන අය ළමයාට තියෙන්නේ. අරකයි ක්‍රමය. එතකොට මේ චිත්ත දියුණුවේ හැටියට බැරි පුළුවන් කොතනද හරි. පුළුවන් බැරි කියලා ප්‍රශ්නයක් නැහැ. ඊටම පුළුවන් වෙලාවටත් ඒ වත් කරන්නේ බැරි වෙලාවට කරන්නේ. බැරි වෙලාවට නොකරන එක නෙමෙයි සංවිධානයක මේ ශක්තිමත් කම මතෙන්නේ පුළුවන්කම තියෙනවා ඒක මම කරන්නේ. හේතුව මේ. එතකොට ඒ අපි මොනවද ජීවම සමහර විට යා ඒ පුද්ගලයා සමහරට බොහොම ඔය අපපාසයේ බොහොම කරුණම් විදිහට කියවන පුද්ගලයෙක් කෙනෙකුට සියසදක් ඒකට ඒ මොකද කියනවා. එයාගේ දැන් යම් කිසි කෙනෙක් කියන්නේ අපට දැනට බෑ ඒ කිව් පරිසරයක් පරිහරණය කරන්න. අපිට නමුත් ඕනකම තියෙනවා එම පරිසරවල අපි ජීවත් වීමේ හුරුව ලබන්න. අපිට ප්‍රයෝජන අරක නෙමෙයි අපි හොඳ වෙන්න එකයි එතන පෙන්වන්නේ. ඒකට යම් කිසි පුජ්‍යලේ කරේ මේ සෑම ධර්ම ඒ කරච්චල් කියන අතර එයාට ඉන්න පුළුවන් ශක්තියක් එයා හදාගෙන තිනවනම් එයාට එතන නරක පරිසරයක් නැහැ. එයා නරකේ කියන කිසිවක් කොතන නැහැ. ඒ මොකද අර මනුස්සයා බීගෙන කෑ ගන්නවා. ඒ කෑ ගහන්නේ එමියට නොබී බැරි සත්‍යයක් තිබුණා. ඒක නිසා බිව්වට පස්සේ කෑන ගහ බැරි සත්‍යයක් තියෙනවා දැන් කෑ ගන්න. ඉතින් මේ දෙකම මේ මිනිහට බැරි කම නිසා කරනවා. පුළුවන් නම් ඒක කරන්න. ඒ විදිහේ සමාව දෙන්න තරම් අපි හැදෙන තුරු අපට ලෝකේ සැනසෙන්න බෑ. ලෝකේ සැනසෙනවා නෙමෙයි අපි ලෝකේ සැනසille ඉන්න පුරුදු වෙනවා. උත්තර බුදුහාමුදුරු පෙන්නන්නේ මේ ගල් පර්වත පොඩු මේ යුද්ධ කෝලහල ජීවි ඔක්කොම ලෝකේ තරංගත් දා ඉඳලා ලෝකේ අවසන් වෙනකුත් තියෙනවා ආයතනයක් හැදෙන ලෝකෙත් එවලි. ඒකවල ලෝකේ දුකක් නැතු ඉඳලා තවත් අලුත් දෙයක් ඒකට එක්කාසු වෙනවා. මොකද්ද? අපි ළඟ හුරුවෙන්න තියෙන හැදිලා තියෙන ශක්තිය අපේ දැනීමට අනුව අපි හදන්න ඕනේ ඒවත් එක්කත් ඉන්න පුළුවන්. එතකොට ලෝකයට බඳින්න කිසිම දෙයක් නැහැ. එයාට නරකක් ලෝකේ පේන්නේත් නැහැ. මොකද එයාට ලෝකෙන් නරකක් ගලන නැහැ. අපි ලෝකෙට නරකේ කියන්නේ මගේ හිත රිදෙනවා හොම කොන්නකොට. එහෙම කරන මිනිහා නරකයි. එහෙම කරන මිනිහා කිව්වොත් දැන් අර මිනිහා සම්සිමිතයි මට මේ හිත රිදෙන්නේ. ඒතකොට එයා ප්‍රශ්නයක් ඇහුවොත් මම මේක කළාට සම්සි මොකටද හිත රිද්දව ගත්තේ කියන්නේ? මම යා වැඩිකාරට සම්සි ළඟනේ සම්සි ගීත තියෙන්නේ. ඉතින් සම්සි හැබැයි ඕක තියාගන්න හිතෙන්නේ මට පුළුවන් දෝක මේ මොක පොළපතිකින් වහන්න. ඉතින් ඒක නිසා මම කොහොමද ඕක කරන්න කියලා එමිනියම චෝදනාවට ඉලක්ක වෙන්නේ නැහැ. වැඩිකාරයා වෙන්නේ එහෙම. ඒකට සම්සේ මට බයිනවා. ඒකට සම්සෙනා නිසා අපිට මොකක් කරන්න බෑ. ගස් ගල් වගේ හිටගෙන ඉන්න ඕනේ. හැරෙන්නත්. ඉතින් ඔනකත් කොට ගන්නවා මම මේව කොන්නවමයි කිව්වොත් මොනවද කරන්නේ? නේද? ලෝකේ හදන්න බෑ. ඒ නැහැදිච්ච ලෝකයක් කොහෙවත් නැහැ. හැදිච්ච ලෝකයක් තමයි තියෙන්නේ. අපට ඕනේ අපි හදන එකයි මෙතෙන් තියෙන්නේ. අපට ඕනක ලෝකේ හදන්න අපි කලින් ආකෘතියක් ගෙවලත් නැහැ. ලෝකෙ. මෙන්න මෙහෙම මේ මට ඕන හදා තියනවා කියලා කියන්න අපි කවදාද ආකෘතියක් ගෙවලා තියෙන ලෝකෙ. ඩොග් ගාලා ඇවිල්ලා මේකට පැනලා අපි හිතන අපට ඕනේව දැන් තියෙනවා. කිසිම ඉතිසාගත කතාවක් නෙවෙයි. අපි මොන සම්මාදමක් දීලාද? නැත්තම් මොන උදව්වක් දීලාද ලෝකෙට මේ අපි මේ ඉල්ලීම කරන්නේ? මොකොත් නැතුව අයිතිසාගත නිකන් මේ කිසිම යුක්තියක් නැති කතාවක් මේ. ඉතින් අපි ඉතින් කවුරුත් කොන්නේ හින්දා ඔක්කොම කොන්නවා නම් මේක හොඳයි කිව්වම හරියි. ඔක්කොම කියනවා හොඳයි ගන්න. මේක ඇත්ත වශයෙන්ම මම කතා කරනවා අපේ මේ තීරණ සම්පූර්ණ දෝෂසහිතයි. අපි බලින්න ඕන අපට විතරයි. මේ ලෝකෙ බලින්න කිසි කෙනෙක් නැහැ බලින්න ඕන තමයි. මොකද
ඒවා ඒ විදිහට පිළිගන්න පුළුවන් හුරු නැති වුණානේ මොහොතේ කාගේ තාම ඉන්නෝනේ කියලා එයාට ඉතින් නිකන් ඉන්නකොට සුරුසුරු බෙදා දෙන්නට කමක් නැහැ. එහෙනම් ඔය ගෝසාවෙන් ඉන්න ගෝරනාඩු වෙන්න අනුත බයිනකොට අරයට බයිනකොට ඉතින් තනියෙන් දැනගත්තයි කාටවත් නැහැ. අන්නේ යුක්ති ධර්මයේ උන්ට තෑම කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා ලෝකයට මේ ලැජ්ජ වෙනවා. ලෝකේ ලැජ්ජ වෙන බුද්ධලෙක් වෙනවා. මොකද ලෝකේ සාමාන්‍ය ලෝකයක්. මේ ලෝකේ කවදත් තිබුණා. අනේ මට තාම බෑනේ ලෝකෙවත් ඉන්නේ. ලෝකෙවත් ඉන්න තාම දන්නේ නැහැ. ඒ ඉන්න බෑ ලෝකේ කරදරයක් කියලා. ඒ මොකද? දැන් යම් කිසි කෙනෙක් පොදට මහා පාර දියේ අර හන්දිපත් පණ නැති මිනිහා. නිකන් සාමාන්‍ය විරූපී විකාර ස්වරූපෙන් යන්නේ. මොහාමාදී. එතකොට එන්නේ පාරට බැලලා හරියනවද? එයාගේ හන්දිපත් හදාගන්න මේ පාරක් තියෙනවා. මට හරියට යන්න පාර කිව්වොත් මේ හන්දි දෙක බලාගන්න ඉතින් මට වඩා නේද? හැමතෙම පෙන්වන්නේ ඕකයි. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ කදිර රේවත ආම්නුවන්ගේ මේ නිදසුනේ පෙන්නනවා හැම වෙලෙම ඒ සෑම තැනම රමණීයත්වයට පත්වීමත් බලන්නාට රමණීය ස්වරූපයක් උදාවීමත් නිසා හේතුවෙන් ඒ ලක්ෂණ උඩ ඒ පුද්ගලයාගේ පැවතුම් මානසික ස්වරූප ඔක්කොම රමණීයත්වයේ පිළිබිඹු කරන ස්වරූපයටයි එයාගේ වැඩ කරන්නේ. ඒකට එයාට සතුටු වෙච්ච දේ සියලු ලෝකම සතුටු වෙන ආකාරයක් තමයි එයා දෙන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ ඔකට වික්ෂුන් වහන්සේලාට ඔක දන්නේ නැති නිසා තව සංවිධානය කරගන්න ක්‍රම දෙන්නන බුදුහාමුදුරුවෝ දෙන්නවා මේ විනය නීතියක් දානවා. යම් කිසි වික්ෂුවක් ළඟින් මේ එයා යනකොට එයා ළඟ දැක්කනම් කුණු ගොඩක් දැක්කම කාසිලා කුණුදා. එයා එතන මේ කුණු ගොඩ අරන් දානෝනේ යන්නේ. නැතෝ ඕක අවල අරන් දායි මෙයා අරන් දායි. කියන විශ්වාසෝ නැහැ. එහෙම නැත්නම් එයාගේ යට නිකන් සාමාන්‍ය සුළු අවක ඒක දෝෂයක් කියලා බුදුහාමුදුරුවෝ. ඒ මොකද? ඒ වික්ෂුන්ට පුරුදු කරනවා කුණු දුට දෙන අරන් දාන්නේ කියන්නේ මේ ඒ අනුසාරයෙන් පුරුදු වෙන්න ඕන. සමාත ප්‍රිය නොවන කිලුට ස්වરૂපයක් දකින්නකොට ඒක එවලම අත්තරීමේ ස්වરૂපය ගැනීමට අරක යම් කිසි බාහිර මේ පූර්ව කෘත්‍යයක් පුරු වීමක්. ඒකට කුණු දකින්නකොට අයින් කරනවා බාහිරින් පුරුදු වෙච්ච වික්ෂුව සමාන කුණු දකින්නකොට ඒ කොයි කුණ නිසා අරන් දාන්නේ පුරුදු වෙනවා. අනේ ඒ තරම් වීර්යය කළා බුදුහාමුදුරුවෝ මේක අපේ ඇඟට දාන්න. ඒ කියන්නේ තමන් ඉන්න ස්ථානේ ආරන්නේ නෑ පාරිකුණු මේ එහෙම නෑ චෝතකාරයෙක් නෑ ස්වාමීන් වහන්සේ මම එයා එලා දොස් කියලා ඉතින් නා කියලා අපොත් එන්නේ ඉන්නවා පාන්නේ නෑ ඕමයි කොයි පිටනම් පාන්නේ අපොත් එන්නේ දෙන්නේ ඔය ඒ එන්නේ අර පුද්ගලයාගේ මානසික අගුණයයි තිබිච්ච මොකද වයසකට ගිහිල්ලා අර නියම අයිතිවාසිකම් ලබන්න පුළුවන් මට්ටමට පැවිදි නොවුනේ ඒ තත්ත්වයට ආවට පස්සේ ඒ අයගේ හැමදේම යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා අර ඒකට කලකනවා ජාපතක් කලකන්න ඕන අපේ මේ ශනිකට පැයිලා ආදී වශයෙන් මේ වයසට ගියා ඉතින් අර එදාලාගේ ගුණ ඒකේ පැවිදි වෙච්ච වැඩිමහලු පිළිවෙලක් තියෙනවා ඒ විදිහට දැලකින්න නැහැ. ඒකට දැලකින්න නොලබෙනකොට මේ අයත් දන්නවා මේ සාසන ක්‍රමය ඔකයි කියලා. නමුත් තමන්ගේ අර බලාපොරොත්තු සාර්ථක නොවෙනකොට කැක්කුමක්. ඒ කැක්කුම ඔස්සේ බලන හැම එකක්ම කැක්කුම් සහිත වෙනවා. එතන ඒ දෝෂයත් එයාගේ දෝෂේ ලෝකෙට පෙන්නපු වෙලා. එතකොට මේ ලෝකේ නම් හිතුවක සම්පත්තිය කියලා අපිට දැන් අපි ඉස්සරහින් තියෙන විදිය අපි දේවල් නැත ඒ දේවල් දෙවියන්වලනේ
ඔව් දැන් මේ මොකද දන්නවද? ලැබෙන සම්පත් හිතන්න දන්න දෙයකයි අපිට වෙලා. දිව්‍ය ලෝකෙත් තියෙන්නේ ලැබෙන සම්පත් හිතන්න දන්න. නොලැබෙන සම්පත් නොහිත ඉන්න දන්න. දැන් හිතුවපිතු සම්පත් ලැබෙනවා කියන්නේ දැන් අපි දැන් මේස උඩින් ප්‍රාර්ථනා කළොත් දැන් මේසේ උඩ මොකක් හරි කියන්න මම ප්‍රාර්ථනා කළොත් මේසේ උඩ ඒවත් කියන්න පුළුවන්. මම මේස උඩ නැගලා අනුරාධපුරේ යන්න ඕනේ කියලා සුක්කානම කරකියුවා ඒක යන්නේ නැහැ. මොකද ආම්දුරින්නේ මේ මම අනුරාධපුරේ යනවා. ඔය දේවත්වයට හිතුවපැතු සම්පත් අයිති කියන එක ප්‍රශ්නේ ප්‍රයෝජන වෙනවා. හිතුවපැතු සම්පත් අයිති කියන්නේ ඒ චිත්තපාල දේව කියන්නේ චිත්තපාලනේ ඒ පාලනේ කරගන්නවා යා ගන්න පුළුවන් දේ හිතනද ගන්න බැරි දේ නොසිතන. දැන් එයා කොහෙ ගියත් ගන්න පුළුවන් දේ හිතන නිසා හිතුව දේ ලැබෙනවා පැතු දේ ලැබෙනවා. මොකද මිනිහා ගන්න බැරි දෙයක් හිතන්නේ. අන්න ඒක කියනවා පාලනය. ඒ පාලනේ දැන් අපේ ළඟ තියෙන පාලනේ තමයි මේ උඩ නැගෙන අවුරුද්දකට යනවා. ඉතින් ඒක යන්න තිරිච්චාම මේකටත් බයිනවා ලෝකෙටත් බයිනවා මේ අලි කරදරයකට. අන්න නොසිතු නොකල හැකි දේ නොසිතීම කල හැකි දේ සිටීම කරන්න අපට දැන් සිත පාලනය කරන හදන්න වෙලා. දැන් අපේ හිත ඒ පාලනේ නැති නිසා කරන්න බැරි දේවල් හිතලා අමාරු වෙනවා. කරන්න පුළුවන් දේ පිළිගන්න බැරුව අමාරු. පාලනේ කියන්නේ ඔන්නෝකටයි එයා මේ දිවි ලෝකේ කියවම මේ ඔය මේ අපි කරක් අස්සේ හිටියා ඒ පාලනේ දිනකට යන්නේ තුබෙතු සම්පත්තිය. දැන් යම් කිසි කෙනෙකුට මාසෙකට හම්බෙන්නේ අද කාලේ හැටියට රුපියල් 400ක් 500ක් නම් ඒක ඉතින් පුංචි පඩියක් හැටියට සැලකන වියදම් වල දෙස බලනකොට ඒකට එයාට හිතෙනවා මට හම්බෙන්නේ රුපියල් 500 ඉතින් එයා ඒ පඩියෙන් ගන්න පුළුවන් දේවල් හිතනවා ලාභ කෑම වර්ගයක් රැට අපි කන්නේ මෙහෙම දවල්ට කන්නේ මෙහෙම නැත්නම් තුමානිකට සැරයක් ජීව කන්නේ ආදී වශයෙන් දැන් මේ මිනිස්යාට මේ රුපියල් 350 යෙන් පතන්න ඕන දේවල් ලබන්න පුළුවන් දේවල් මිනිහා පතලා තියෙන නිසා දැන් මිනිහට ගෙදර කරදරේකුත් පඩිය අඩුවක්වත් ස්වාමියාට දෙස් තියන්නවත් ආණ්ඩුවට සාප කරන්නවත් මිනිහට වෙන්නේ නැහැ. අර හිතුව පැතුව සම්පත් නැති මනන් ළඟ තියෙනවා. ඕන දෙයක් තියනවාද? මොකද කරන්න පුළුවන් දේ මිනිහා හිතනවා. දැන් මේ කරදරේ වෙලා තියෙන්නේ අර සාමාන්‍ය තත්ත්වයක මිනිහා රුපියල් 3000ක් මාසෙකට පඩිය ගන්න මිනිහා කරන වැඩ දිහා බලවල මේ 200ක් අතේ තියාගෙන මාජ්ජෙන්නු නාවල් අර මනිව එකක් රේඩියෝ දෙන එකක් අතින මේ විදුරු බඩු ඔයගේ ඉතින් ඒක ගන්න බැරුව අර මේ 300 දුන්න ස්වාමියාට සාප කරනවා ගෙදර ගිහිල්ලා ඉතින් එතන මොකද මේක හිත කැළඹිලා දැන් මේ මොකද්ද අපායේ මෙයයි එවන්නේම දිව්‍ය ලෝකෙට පණින්න පුළුවන් මිනිහට මේ අර පාලන ක්‍රමයේ අතර ගත්ත ඇති 350 350 මෙහෙමයි කරන්නේ ඉතින් අපිට මොකක්ද අඩු කරන්නේ ඇත්තටම දිව්‍ය ලෝක ඕනම අපායට පණින්නත් පුළුවන් නැත්නම් දිව්‍ය ලෝකෙට යන්නත් පුළුවන් ක්‍රමයේ ඕක ඒ තරම් පැහැදිලි මේ ඉගෙනීම පුළුවන් ඒකලා තියෙන්නේ අපේ අර තියෙන දුර්වලකම් නිසා පිළිගන්නවත් කරන්නවත් ශක්තිය නැතුව ඉන්නවා ඒක නිසා අද වෙලා හරියට තමකත් අර ඉන්දියාවාදනේ ජීවිහාංග වලට කියලා ඒලා දැක්කේ කියලා නෑ අපි කියන්නේ ඉතින් අපි එතන කියන එක විග්‍රහ කරන එක අපි කරන්නේ ඇහැව්වනම් අපි ඇහැව්වනම් මේ ඉන්නේ මේ මතේ උඩයි මෙන්න අදහස් උඩයි අහන්න ඇත්තේ නැහැව්වනම් ඒකත් නැහැ ඇහැව්වනම් ඒකට විසඳුමක් තියෙනවා ප්‍රශ්නේනේ විසඳුමක් තියෙනවා විසඳුමක් නැත්තේ ඉතින් ඒකයි අර එහෙම මම මේ තීරණය කියන්නේ මේ ඊට පස්සේ කතා පුවතේ තියෙනවා
මේ මොකද්ද සීවිලි මහ රහතන් වහන්සේ කරපු විස්තරේ බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. ඒවා දෙන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න බෑ. සාමාන්‍යයෙන් කියන්නේ නෝ. ඉතින් දැන් ඔන්න අද පිටිච්ච කොටස් ඉවරයි. දැන් තේරෙන්නේ ප්‍රති භාවනා කරනවා කියන්නේ මොකක්ද කියන එක මොකක්ද? අපි අර සුළු හුරුවක් ලැබලා සුළුව බැරිය ගන්න පුරුදු වෙන්න කියලා සමාජෙත් එක්ක හැම වෙලේම ඒක භාවිතා කරලා ප්‍රගුණ කරන්න තියෙන නිසායි මම කිව්වේ ඔය හැංගිලා හිත දියුණු කරන්න බෑ. මේක සාක්ෂියක් වෙනවා. බුදුහාමුදුරන් කාලෙත් වෙනවා අද කරන්න තියෙන්නේ හැංගිලා කොටුකුත් කරන්න බෑ. අපි ඉන්නේ සමාජයක් නැද්ද? අපි නරක වෙන්නේ සමාජයෙන් නම් එම සමාජයෙන්මයි අපි හොඳ වෙන්නේ. අපිට සමාජය හොඳ කරනවා නෙවෙයි සමාජයේ තියෙන තත්ත්වයට හිතවිලි පිළිගැනීමට ලෑස්ති වුණොත් එයාට කරදරයක් වෙන්නේ. ඕකට කියනවා ඔය දැඩිල්ලට කියනවා දර්ශනාව කියලා. ඔය යුණොත් කියනවා සමාධි නාමයෙන් හඳුන්වන්නේ ඔය යුණොත්. ඔය දැන් ඉතින් මේ සාකච්ඡාව මේ එක දවසට එක ආකාරයේ සූත්‍ර දේශනා තමයි අහන්නේ. මේ ඔක්කොම උනන්දුවෙන් ඒවා පිළිදරව් කරන්න අපිත් උනන්දුවෙන් මේ අයගේ මේ සීනනේ ඒකට අවධානය යොමු කිරීමත් ඊට අනුකූලව ජීවිත රටාවක් හැදීමට ගන්න උත්සාහයක් දකිනකොට අපිට තව උනන්දු කරන්න හිතෙනවා. මේ අයට නම් මේකෙන් වැඩක් වෙනවා. උත්සාහයෙන්දී අපි පිළිවෙත් පුරමින් ජීවිතයේ මෙලොව වශයෙන් සංසාරේ ජීවිතයේ අන්තිම අවසාන සත්‍යය දක්වා දියුණු කිරීම සඳහා ගන්නා මේ උත්සාහය දෙස බලමින් සත්‍යයෙන් ඊට අනුමෝදනයේ පත්වෙනා වූ ලෝකපාලක සාසන මේ ස්ථානයට සංවිධානයට අප අසුරු කරන්නා ස්ථානට අධිකෘත සියලු දිව්‍ය රාජ සම්මානයේ පින්නන් මොදම්මි එක්තාග්‍රත මේ උත්සාහ දියුණු කර ගැනීම සඳහා දීර්ඝකාලයක් කාලයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයට තමතමන් නමින් සීනි පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාතිවර්ගයාට පිළිතුරුක් ලෝසතුන්වත් නේමතමත් මේ ශක්තිය කාන්තයෙන් සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායි සිතට කරගෙන සිතාවතා ධම්මේ කියන ගාථා ආකාශත්තා ඥාතීන් පිළිබඳව කමිටු නිවන් වල දේවා අභිවාදන සීලිස්ස නිත්‍යං වද්දාචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිඤ්ඤාතං